දෙවියන් වහන්සේ මහත් දේ කරනවා. උන්වහන්සේ කියා තිබෙනවා තව වරක් පොළොව විතරක් නෙමේ අහසත් උන්වහන්සේ හොලවනවා කියලා. මම ඔබට කියන්නම් මේ වෙනකොට උන්වහන්සේ දේ ක්‍රියා කරන්න නැත්නම් ඒ දේශිත කරන්න ලෑස්ති වෙලා ඉන්නවා. උන්වහන්සේ හොලවනවා. හොලවන්න පුළුවන් සියලු දේ උන්වහන්සේ හොලවනවා. නොසෙල් වෙන දේ පවතින පිණිස සොලවන්ට පුළුවන් සියලු දේ උන්වහන්සේ හොලවනවා. මේ ලංකාව උන්වහන්සේ හොලවනවා. මහා සෙලවීමක් ඊටම ළඟදී සිද්ධ වෙන්න යනවා. මහා විපත්තියක්, විලාපයක්. බොහොම ළඟදී බොහෝ තැන් වලින් එන්ට යනවා මේ ලංකාවේ. හැබැයි උන්වහන්සේ මුළු ලෝකෙම හොලවනවා. මුළු ලෝකෙම. ඒ විතරක් නෙමෙයි අහසත් හොලවනවා. ඒ කියන්නේ ස්වර්ගික ස්ථාන හොලවනවා. ඒ ස්වර්ගික ස්ථානවල ඉන්න අන්ධකාරයේ ලෝක මුලාදෑනින් සැලවෙන්න යනවා. පරාක්‍රමධාරීන් මේ ලෝකේ මුලාදෑනින් සොලවන්ට යනවා. හැබැයි මහා විලාපයක් ලංකාවෙන් නැගෙන්න යනවා. ස්වාමින් වහන්සේ එසේ කියනවා. උන්වහන්සේ සභාවට කතා කරනවා මේ දවස්වල. උන්වහන්සේ ඔබට මට කතා කරනවා. යේසුස් වහන්සේ කිව්වා මාගේ බැටළුවෝ මගේ හඬ අසති. විශේෂයෙන් අවසාන කාලේ උන්වහන්සේ කෙලින්ම කතා කරන්න යනවා හැමෝටම. ඇයි දන්නවද? බොරුකාරයෝ හැමතැනම ඉන්න නිසා. එනිසා උන්වහන්සේ ඔබගෙන් ඉල්ලනවා එක දෙයක්. මිනිස්සු මත යැපෙන්න එපා. මිනිසුත් එක්ක ඉන්න, සභාවත් එක්ක ඉන්න. කණ්ඩායමක් ලෙස ක්‍රියා කරන්න රැම්බෝල නෑ දෙවියන් වහන්සේගේ රාජ්‍ය. නමුත් තනිව උන්වහන්සේත් එක්ක සම්බන්ධ වෙන්න. යේසුස් වහන්සේ කිව්වා උන්වහන්සේ අවසාන රාත්‍රියේදී යාඥා කරනකොට අපි ගැන යාඥා කරනකොට උන්වහන්සේ කිව්වා පියාණනි ඔබ මට දුන් මහිමය මම ඔවුන්ට දුන්නා. ඒ කිව්වේ අපිට දුන්නා. ඇයි ඒ? උන්වහන්සේ පියාණන් හා ඒකත්වයක්ව සිටින්නාක් මෙන් අපිත් ඒකත්වයක් වන පිණිස ඔබ මට දුන් මහිමය මම ඔවුන්ට දුනිමි. යසාය කතා කරලා කියනවා යසාය 60 නැගිට බැබලෙන්න මක් නිසාද ස්වාමීන් වහන්සේගේ ආලෝකය නුඹ කෙරෙහි උදා වේ. උන්වහන්සේගේ මහිමය ග්ලෝරි එක නුඹ කෙරෙහි ඇවිල්ලා තියෙනවා කියලා. ඒ අනාවැකිය කිව්වේ අද කාලෙට. යසාය ඒ අනාවැකිය ලිව්වේ අද කාලයට. උන්වහන්සේගේ මහිමය ග්ලෝරි එක අප කෙරෙහි උදා වුණා. අපට ආවා. අපට දුන්නා. ඒක දුන්නේ යේසුස් වහන්සේ. උන්වහන්සේ යේසුස් වහන්සේ යාඥා කරනකොට කිව්වේ නෑ පියාණනි මම ඒක දෙන්න බලාපොරොත්තු වෙනවා කියලා. නෑ. යේසුස් වහන්සේ කිව්වා මම දුන්නා දීලා ඉවරයි. උන්වහන්සේගේ මහිමය ග්ලෝරි එක මුළු ලෝකයම දකින්න යනවා. මුළු ලෝකයම දකින්න යනවා. ඒකට ආදර්ශයක් තමයි පරණ ගිවිසුමේ සෙවණැල්ලක් තමයි අපිට දුන්නේ පරණ ගිවිසුමේ. මම ගැන තමයි කතා කරන්න යන්නේ.
මෝසස් සෙනගගෙන් ඈත් වෙලා මෝසස් යනවා දෙවියන් වහන්සේ මුණ ගැසෙන්න හොරෙබ් කන්දට. සීනායි කාන්තාරේ කඳු වැටි අතර තින හොරෙබ් කියන කන්දට යනවා. ඒ කන්දේදී උන්වහන්සේ කතා කරනවා දෙවියන් වහන්සේත් එක්ක. සමයි මෝසස් කතා කරනවා දෙවියන් වහන්සේත් එක්ක. යේසුස් වහන්සේ එතනට ගියා. එලියාත් එතනට ගියා. මෝසස් ගියා ඉස්සල්ලාම. ඒ කතා කරන්න ගියේ. මෝසස් එතනට ගිහිල්ලා දෙවියන් වහන්සේත් එක්ක කතා කරමින් ඉන්න අවස්ථාවේ දෙවියන්සේ කතා කරලා කියනවා මෝසස්ට මෝසස් පල්ලෙහාට යන්න. මොකද සෙනග හරකෙක්ව හදාගෙන මෙන්න මහා පාපයක් කරනවා. මෝසස් සෙනගව තියලා උඩට ගිය වෙලාවේ මිනිස්සු පිස්සු නටනවා. දෙවියන් වහන්සේගේ සෙනග. ඒ කාලේ විදිහට ඒගොල්ලන්ට අකීකරු වෙන්න තිබිච්ච අවස්ථාව තමයි ඊජිප්තුවේ දෙවියෙක්ගේ ස්වරූපයට යමක් හදාගෙන මෙන්න මෙයා තමයි අපිව ගෙනාවේ කියලා නමස්කාර කරන්න ගත්තා. ඔයගොල්ලෝ දන්නවද? මම මේක ගැන අධ්‍යයනය කරන්නම් පස්සේ. දෙවියන් වහන්සේ ඊශ්‍රායල් සෙනග ඊජිප්තුවෙන් එනකොට ඊජිප්තු වරුන්ගේ රත්තරන් දුන්නා. ආභරණ කොල්ලයක් ලෙස අවුරුදු 400ක් වහල් කමේ ගෙවීම පේමන්ට් එක ගෙවීම පඩිය වේතනය කුලිය එක ෂණයකින් දුන්නා. ඒ රත්තරන් ටික අරගෙන දෙවියන් වහන්සේ සෙනගට දීලා සෙනගත් එක්ක යනකොට මේ සෙනග ඒ රත්තරන් වලින් හරකෙක්ව හදලා නමස්කාර කරන්න ගත්තා. දෙවියන් වහන්සේ දුන්න කොල්ලය. මෝසස් කතා කළා කියනවා මෝසස් යන්න. මෙම හිතුවක්කාර සෙනගක්. ස්ටිෆ්න එක නැත්තම් නැමෙන්නේ නැති බෙල්ල නැමෙන්නේ හරි අහංකාර උද්දච්ච සෙනගක් මේ සෙනග. යන්න පල්ලෙහාට. මෝසස් ලොකු සාකච්ඡාවක් කරනවා. පස්සේ දෙනසේ කතා කරලා කියනවා මම මේ සෙනගව සහ මුලින් විනාශ කරනවා කියලා. 32 තියෙන්නේ. නික්ම යාම 32. බයි කියවන්න එපා. මම කියන්නම් කතන්දර. ඔයගොල්ලෝ මේක දන්නවා. දෙවියන්සේ කතා කරලා කියනවා මම මේ මුළු සෙනග සහ මුලින් විනාශ කරනවා. මෝසස් කතා කරලා කියනවා ස්වාමී එහෙම කරන්න එපා. එහෙම වුණොත් මිනිස්සු කියයි ඔබ වහන්සේ මේගොල්ලන්ව කාන්තාරයට ගෙනලා විනාශ කරලා දැම්මා කියලා. ඔයාට කේන්ති නම් මගේ නම අයින් කරන්න ජීවන පොතේ. මගේ නම ජීවන පොතෙන් මකා දමන්න. දෙවියන්සේ කතා කරලා කියනවා සෙනග වෙනුවෙන් කතා කරනවා දෙවියන් වහන්සේට. ආපහු ගිහිල්ලා කන්දට ලොකු දෙයක් පල්ලෙහා වෙලා ආපහු උඩට ගිහිල්ලා කතා කරනවා. කතා කරනකොට දෙවියන් වහන්සේ සාකච්ඡා කරනවා මෝසස් එක්ක. ඒ අවස්ථාවේ දෙවියන් වහන්සේ එක්ක වෙලාවක මෝසස් කිව්වහම මෝසස් ගනුදෙනුවක් කරන සාකච්ඡාවක් කරන්නේ බාගෙන් එකක් කරන්නේ. හරියට ආබ්‍රහම් කළා වගේ සොදොම් ගොමෝරාවට. මතකයිනේ 45යි අඩු කරගෙන බාගෙන් එකක්. ඒ වගේ මෝසස් කියනවා මගේ නම අයින් කරලා දාන්න කිව්වම ස්වාමීන් වහන්සේ නෑ. කවුරු හරි කෙනෙක් වැරදි කරා නම් අන්න එයාගේ නම මං අයින් කරලා දානවා. ඔබගේ නම මං අයින් කරන්නේ නෑ. ඊට පස්සේ ඔහොම සාකච්ඡා කරගෙන ඇවිල්ලා දෙනසේ කියනවා මෙතනින් යන්න පොරොන්දු දේශයට මම මගේ
ඒන්ජල් කෙනෙක් වෙවන්නම්. දේව දූතෙක් වෙවන්නම්. මං එන්නේ උඹලත් එක්ක යන්න. මට ඕන උඹලත් එක්ක යන්න එන්න. දෙනස කියන මට ඕන උඹලත් එක්ක යන්න මං එන්නේ නැහැ. මං ඒන්ජල් කෙනෙක් වෙවනවා. ඇයි දන්නවද? මේ මිනිස්සු හිතුවක්කාරයි. තව මේ විදිහට ඉස්සරහට කරන්න වුණොත් මම මේගොල්ලන්ව මරලා දායි. ඒ නිසා මං එන්නේ නැහැ. මොසස් කතා කරලා කියනවා. ස්වාමීනි ඔයා යන්නේ නැත්තම් අපි යන්නේ නැහැ. ඔයාගේ අභිමුඛේ අපේ ඉස්සරහ ගියේ නැත්තම් අපිට යන්න බෑ. මම දැක්කේ මෝසස්ගේ හදවත. මම දැක්කේ මෝසස්ගේ හදවත. දෙවියන් වහන්සේ දැක්කා මෝසස්ගේ හදවත ඒ වෙලාවේ. මෝසස් කියනවා බෑ ස්වාමීනි ඔයා නැත්තම් මං යන්නේ නැහැ. ඔයා නැත්තම් අපි මෙතනින් අරින්න එපා. ඔයා නැතුව මේ ගමන යන්න බෑ. මං අහන්නම් අද කී දෙනෙක් අද ක්‍රිස්තියන් නැත්තම් කිතුණු දෙවියන් වහන්සේගේ සෙනගෙන් කී දෙනෙක් කියනවාද ස්වාමීනි ඔයා නැත්තම් මට යන්න බෑ කියලා. අඩුම ගානේ එක ගැන වැටහීමක් තියනවාද? මොකද ඒ කාන්තාරේ හිටියට වඩා භයානක කාලයක අපි ඉන්නේ. ඊට වඩා දරුණු කාලයක අපි ඉන්නේ. ඕ නෑ ඔයා කියේ කිසි ප්‍රශ්නයක් නැහැ කියලා. ඕ ලෝකයේ අයට කිසි ප්‍රශ්නයක් තේරෙන්නේ නැහැ. මොකද දන්නවද? ලෝකයේ අය ඉන්නේ හරියට කකුලුවා. ඇතිලියේ ඉන්න කකුලුවෝ වගේ. ඇතිලියේ ඉන්න කකුලුවෝ කොහමද ඉන්නේ කියලා. ඇතිලියේ දාන කකුලුවා වතුරේ නෙමෙයි හිටියේ කඩේ ඉන්නකොට. කඩවල කකුලුව ගැට ගහලා තියෙන දැකලා තියෙනවා. දගලන පරදින කකුලුව ඉන්නේ. මං කියන්නේ ෆ්‍රිජ් එකේ දාපු ෆ්‍රීසර් කරපු උන්නේ මේ කකුලුව පාරේ අයිනේ ඉන්නේ. දඟල අඬු දීලා පණ තියෙනවා කකුලුවන්ට. හැබැයි ගැට ගහලා තියෙන්නේ. වතුර නැහැ. දවස් ගාණක් ඌට වතුර නැහැ සමහර වෙලාවට. ඉතින් ඌට ඇවිල්ලා ඇතිලිය වතුරට දාපු ගමන් ඌට හරි ජොලි. ඌට හරි සහනයක්. මොකද වතුර නැතුව හිටපු කකුලුවව වතුරට දානවා ලුණුත් දාලා දාන්නේ. ලුණු දාන්නේ රහෙන්න. නමුත් ඌ හිතනවා ලුණුයි කියලා. හැබැයි ඌ දන්නේ නැහැ වතුරට යටින් ගින්දරක් තියනවා කියලා. ඌට පේන්නේ නැහැ මොකද ඇතිලියට වැහිලා. ලෝකෙ මිනිස්සු ඉන්නේ හරියට ඒ වගේ. මේ ලෝකයේ වර්තමානයේ තියෙන්නේ හරියට ඒ වගේ. ගොඩක් අය හිතනවා ආරයි කිසි ප්‍රශ්නයක් නැහැ දැන් කොරෝනා ඉවරුණා නම් ඔක්කොම හරි කියලා. නෑ යට ගින්දර. යට ගින්දර. ඒක රත් වෙන්නේ ටික ටික. සමහර සභාවේ ඉන්න අයත් ඒ වගේ තමයි. හරි ජොලි අපිට කිසි ප්‍රශ්නයක් නැහැ. අපිට හොඳට තියෙන ඔක්කොම හරි. යට ගින්දර. දෙවියන් වහන්සේ තුල ඉන්න කියලා දෙවියන් වහන්සේගේ අභිමුඛයේ රැඳෙන්න කියලා කියන්නේ ඒකයි. ඇයි දන්නවද? අභිමුඛයේ රැඳෙන්න නැත්නම් ඔබ තේරෙන්නේ නැහැ. දන්නේත් නැහැ. හදිස්සියේ විනාශය එනකන් දන්නේ නැහැ. හදිස්සියේ ෂණයකින් මෝසස් කාන්තාරේ හිටියට වඩා භයානක කාලයක අපි ඉන්නේ. දෙවියන් වහන්සේ නැතුව මේ ගමන යන්න බෑ. දෙවියන් වහන්සේගේ අභිමුඛය නැතුව තව අඩියක් ඉස්සරහට තියන්න බෑ. දෙවියන් වහන්සේ නැත්තම් අපිට ඉදිරියට යන්න බෑ. හැබැයි ගොඩක් අයට ඒක තේරෙන්නේ නැහැ. මෝසස්ට තේරුණා. මෝසස් කිව්වා ස්වාමීනි ඔයා යන්න නැත්තම් අපි ඔය යවන්න එපා මෙතනින්. අපි ඔය යවන්න එපා. ඔයාගේ අභිමුඛේ නැතුව අපිට යන්න බෑ. කියවන්නේ කොටස් ටික. මෝසස් නික්මයාම 33:15 කියනවා මගේ
ඔබ වහන්සේගේ අභිමුඛය, ඔබ වහන්සේගේ presence එක. If your presence does not go with us, do not bring us up from here. ඔබ වහන්සේගේ අභිමුඛය නොයන සේක් නම් මෙතනින් අපිව ගෙන නොගිය මැනව. වගේ අභිමුඛය ඕනේ. වගේ අභිමුඛය ඕනේ. මට ගීතිකාව කියනලා මතක් වුණේ දිව්‍ය පාමුලේ. මට හිතා ගන්න පුළුවන් මරියට දැනුණු දේ. උන්වහන්සේගේ පාද ළඟ වාඩි වෙලා ඒ මොහොන දිහා බලාගෙන උන්වහන්සේගේ අභිමුඛයේ රැඳෙන්න. මොසස් දැනන් හිටියා. ඒක මොසස් විතර නෙමෙයි. දාවිදුත් දැනන් හිටියා. දාවිත් දැනන් හිටියා. ඔබ වහන්සේගේ අභිමුඛය, ඔබ වහන්සේගේ මාලිගාවේ සදාකල් මම රැඳෙනවා කියලා කිව්වා. ඒ ඔක්කොම කතා කරලා මොසස් ඉල්ලනවා එක දෙයක්. 18 වෙනි පදේ. මොසස් කිව්වා, please show me your glory. ඔබගේ මහිමය මට පෙන්වන්න. මට දකින්න සලස්වන්න. show me your glory. අභිමුඛය. ස්වාමිනී මට ඔබගේ අභිමුඛය පෙන්වන්න. මට දකින්න ආසයි. ඔයාගේ ග්ලෝරි එක, මහිමය. ඔයාගේ ග්ලෝරි එක මට දකින්න ආසයි. මේ මොසස් කතා කරනවා. මිනිස්සෙක් කතා කරනවා වගේ තමයි කතා කරේ. මේක කියන face to face කියලා. නමුත් face to face නෙමෙයි, මුහුණට වඩා එතන අදහස් කරන්නේ මොසස් කතා කරනවා. දෙනසගේ අභිමුඛය මොසස්ට කතා කරනවා. හරියට මිනිහෙක් කතා කරනවා වගේ. මොසස් දැක්කේ අභිමුඛය. මොසස් දැක්කේ දුමක්. මන් දන්නේ නැහැ මොකක් දැක්කද කියලා. මොසස් ඉල්ලනවා මට ඔයාගේ මහිමය, ග්ලෝරි එක පෙන්වන්න. දෙවියන් වහන්සේ ඒ වෙලාවේ මොසස්ට කියනවා, මොසස් එක ලියනවා. මං හිතන්නේ අපි ඔක්කොමලම වටහා ගත යුතු නැත්නම් අවබෝධ කරගත යුතු මහා අභිරහසක් දෙවියන් වහන්සේ කතා කරලා කියනවා මොසස්ට. මොසස් කතා කරලා කියනවා කියවන්න 19 වෙනි පදේ කියවන්න. උන්වහන්සේද මම මාගේ සියලු ගුණවත්කම නුඹ ඉදිරිපිටින් යන්ට සලස්වා ස්වාමින් වහන්සේගේ නාමය නුඹ ඉදිරිපිට ප්‍රකාශ කරන්නෙමි. චුට්ටක් ඉන්න. මම මේක පොඩ්ඩක් පැහැදිලි කරලා මේක පොඩ්ඩක් දිගයි. මම ඔක්කොම ඉවරනකොට මට ගොඩක් මිස් වෙන්න පුළුවන්. දෙනස කතා කරලා කියනවා මම මගේ සියලු ගුණවත්කම, my goodness, මගේ යහපත්කම ඔබ ඉදිරියේමම යන්න සලස්වනවා. ඔබ ඉදිරියේ මම පේන්න සලස්වනවා. මොකක්ද my goodness, my යහපත්කම, උන්වහන්සේගේ යහපත්කම. ඊට පස්සේ ලයින් එක කියනවා මොකද්ද? ස්වාමීන් වහන්සේගේ නාමය නුඹ ඉදිරිපිට ප්‍රකාශ කරනවා. මම හිතන්නේ ගිය සුමානේ කරා ස්ටඩි එකක් නාමය ගැන. නාමය කියලා කියන්නේ නම නෙමෙයි. මේ මෙතන මොසස් දැනට යාවේ. මම යාවේ කියලා වට පෙන්නනවා. එහෙම එකක් නැහැ. මේ නාමය කියලා කිව්වේ මොකද්ද? ස්වාමීන් වහන්සේගේ නාමය, උන්වහන්සේගේ කැරක්ටර් එක, උන්වහන්සේගේ චරිතය මම ඔබ ඉදිරියේ ප්‍රකාශ කරන්නට යනවා. වා. ඊට පස්සේ මගේ කැරක්ටර් එක, මගේ ස්වභාවය මම ඔබ ඉදිරිපිට ප්‍රකාශ කරනවා. මගේ යහපත්කම මම ඔයාලට පෙන්වන්න සලස්වනවා. මගේ චරිත ලක්ෂණ මම ඔයාලට දකින්න සලස්වනවා. මම ඊට ටික කියවා. මම කරුණා කරන්ට කැමති තැනැත්තාට කරුණා කරන්නෙමි. මම දයාව පෙන්වන්නට කැමති තැනැත්තාට දයාව පෙන්වන්නෙමි කීසේක. දෙවනස් කතා කරලා කියනවා මම දෙවියන් වහන්සේ නිසා මම කැමති කෙනෙකුට මම එක පෙන්නනවා.
මං දයාව පෙන්වන්නට කැමති කෙනෙකුට මං දයාව පෙන්වනවා. ඒකට නීති රූල්ස් කාටවත් දාන්න බෑ. ඒක අසාධාරණයි. ඔයා එයාට පෙන්වුවා මට ඒක කරන්න දෙයක් නෑ දෙවියන් වහන්සේ. මං එයාට වඩා උසස් මං එයාට වඩා අදාළ නෑ. දෙවියන් වහන්සේ ඩිසයිඩ් කරන්නේ ඒක. මං කැමති කෙනාට මං පෙන්වනවා. ඊළඟ පදේ. තවද උන්වහන්සේ මාගේ මුහුණ දකින්ට නුඹට නුපුළුවන මක් නිසාද මනුෂ්‍යයා මා දැක ජීවත් නොවන්නේ යයි කීසේක. කිසිම මනුෂ්‍යයෙකුට මගේ මුහුණ දැකලා ජීවත් වෙන්න බෑ කියලා උන්වහන්සේ මෝසස්ට කියනවා. දැන් මට මොක අහපු ගමට ප්‍රශ්නයක් ආවා මේ මෙච්චර කල් අහපු නැති ප්‍රශ්නයක පාට ආවා මට. උන්වහන්සේ මට මේ කතා කරනකොට දවස් දෙකකට කලින් ඒ මොකක්ද දන්නවද? දාවිත් ලියනවා ගීතාවලිය 27. ඔන්න එකක් කියමුද? ඔහොම මත තියාගන්න උතන්ට මම උතන්ට එනවා. ගීතාවලිය 27. දාවිත් කතා කරලා කියනවා. දාවිත් ලියලා කියනවා ස්වාමිනී අටවෙනි පදේ 27:8 මාගේ මුහුණ සොයාව්‍යයි ඔබ කී කල ස්වාමිනී ඔබගේ මුහුණ සොයන්නෙමෙයි මාගේ සිත ඔබට කීය. දාවිත් කියනවා ස්වාමිනී ඔබ වහන්සේ මට කිව්වා ඔබ වහන්සේගේ මුහුණ හොයන්න කියලා. දැන් මට පොඩි ප්‍රශ්නයක් අහනවා. මෝසස් ඉල්ලනවා උන්වහන්සේගේ මහිමය දකින්න කියලා. ඒ කියන්නේ මුළු ස්වභාවය දකින්න. මෝසස් ඉල්ලන්නේ මූණ නෙමෙයි දකින්න. මෝසස් කියන්නේ මට ඔයාව දකින්න ඕනේ. වගේ මුළු සම්පූර්ණ ග්ලෝරි එක මහිමයෙන් යුක්ත වූ ඔබ වහන්සේව මට දකින්න ඕනේ. ඊට කියනවා හරි මං ඔයාට මගේ කැරක්ටර් එක පෙන්වන්නම්. මගේ සියලු යහපත්කම් මං ඔබ ඉදිරියේ යන්න සලස්වන්නම්. හැබැයි මූණ බෑ. ඇයි? මූණ දැකලා කිසිවෙකුට ජීවත් වෙන්න බෑ. හැබැයි මෙතන දාවිත් කියනවා දෙවියන් වහන්සේ මූණ සොයන්න කියලා. දකින්න බැරි නම් ඇයි හොයන්න කිව්වේ? මට ප්‍රශ්නයක් අහුවා. දකින්න බැරි මූණ ඇයි හොයන්න කිව්වේ? දකින්න බැරි මූණ ඇයි උන්වහන්සේ කිව්වේ දාවිත් හොයන්න කියලා? ඔබ දන්නවද? අපි මුහුණ කියලා කිව්වම අපි හිතන්නේ මේ මුහුණ S2යි 9යි 8යි. රවුම් වෙච්ච හරි උල් වෙච්ච හරි මුක්කන් වෙච්ච හරි මොන හරි මූණක්. මිනිස් මූණක්. දෙවියන් වහන්සේගේ මුහුණ කියන්නේ මොකක්ද? හැබැයි උන්වහන්සේගේ ස්වරූපයෙන් අපිව හදපු නිසා S2යි 9කට ඔක්කොම කන් ඔක්කොම මුහුණේ තමයි තියෙන්නේ. ඒ නිසා උන්වහන්සේගෙත් ඇස් කට සියලු දේ තියෙන්නේ නාසය කන් ඔක්කොම තියෙන්නේ මුහුණේ. ඒක හොයන්න. අතු මේ හතරස් හරි රවුම් හරි උල් හරි මූණක් හොයන්න කිව්වේ නැහැ. ස්වභාවය දකින්න. උන්වහන්සේ දකින්න දේ දකින්න. උන්වහන්සේ කියන දේ කියන්න. උන්වහන්සේ අහන්න ඕනද උන්වහන්සේ කියන දේ අහන්න. දිනස කතා කරලා කියනවා පූජාව සමහර අය පූජාවන් කරනකොට උන්වහන්සේගේ නාසයේ ඒක ප්‍රසන්න සුවඳක් ගෙනාවා කියලා. අරෝමා එකක්. ඒතර උන්වහන්සේ ප්‍රසන්න දේ කරන්න. මොකද ඒක උන්වහන්සේගේ නාසයේ ප්‍රසන්න සුවඳක් වෙනවා. මුහුණ සොයන්න කියලා කියනකොට දෙවියන්සේ කියන්නේ ඒකයි. ඒක සොයන්න. ඒක නිසයි ඒක හොයන්න කියලා කියන්නේ. මොකද ඒක පෙනෙන්න නැහැ. මේ ස්වභාවික ඇස් වලට පේන්න බෑ. ආත්මික ඇස් වලට පේන්න බෑ. ඒකේ තියෙන්නේ ලක්ෂණ මොනවාද? උන්වහන්සේගේ ඇස් දෙක උන්වහන්සේ මොනවාද දකින්නේ? මගේ ජීවිතේ මාව දැක්කහම උන්වහන්සේ කොහොමද මාව දකින්නේ? අන්න ඒ විදියට ඔයාව දකින්න. ඔයාගේ ඇස් වලින් නෙමෙයි. උන්වහන්සේගේ ඇස් වලින් ඔයාව දකින්න. උන්වහන්සේගේ ඇස් වලින් ලෝකය දකින්න. උන්වහන්සේගේ ඇස් වලින් සභාව දකින්න.
මුහුණ සොයන්න කියන්නේ ඒකයි. දාවිද් කියනවා ඔබ වහන්සේ කිව්වහම වාගේ මුහුණ සොයන්න කියලා මගේ සිත කිව්වා. ඔව් ස්වාමිනේ මම ඔයාගේ මුහුණ සොයනවා. ඒ දාවිද්ගේ පුත්‍රයා යේසුස් වහන්සේ අපිට දුන්න ආදර්ශය. මෝසස් කියනවා මට ඔයාගේ ග්ලෝරි එක දකින්න ඕනේ. දෙන්නස කියනවා නෑ ඔයා ඉදිරියේ මම මගේ සියලු යහපත්කම යවන්නම්. මං ඔයා ඉදිරියේ ඒ සියලු දේ චරිතය පෙන්වන්න නැත්නම් නාමය මම පෙන්වන්නම්. හැබැයි මගේ මුහුණ දකින්න බෑ. එහෙම කියලා දෙවියන් වහන්සේ මෝසස්ට දෙනවා අද අපිට ඕන කරන අභිරහස. මම මේක කියන්න තමයි මෙච්චර වෙලා ඔයගොල්ලොත් එක්ක කතා කරේ. 21 කියවන්න. ස්වාමින් වහන්සේද බලව මා ළඟ ස්ථානයක් තිබේ. නුඹ පර්වතය පිට සිටපන්න. මම දන්නේ කී දිනේ ගිහිලා තියෙනවද කියලා හොරෙබ් කන්දට. මං ගිහිලා තිනවා හොරෙබ් කන්දට. ඒ හොරෙබ් කන්ද උඩ තනි කර කළුගල්. තනි කර පර්වත මහ විශාල පර්වත. කන්ද මුදුනේ මෝසස් හිටපු තැන. දැන් ඒගොල්ලෝ මාක් කරලා තිනවා මෝසස් හිටපු තැන කියලා. තන මම දන්නේ නැහැ එතන හිටියේ මොකද මීට අවුරුදු 3000 ගානකට ඉස්සෙල්ලා මෝසස් එතන හිටියද මම දන්නේ නැහැ. මුස්සානයකට අපි ගියා. එතන වටේ ඔක්කොම තියෙන්නේ පර්වත. ඒ මොකක් හරි ස්ථානයක් වෙන්න පුළුවන් දිනස කතා කළා කියනවා මෝසස්. ඇවිල්ලා මගේ ළඟ මගේ ළඟ ස්ථානයක් තියෙනවා. මගේ ළඟට එන්න. දෙවියන් වහන්සේට යේසුස් වහන්සේට ලං වෙන්න. මොකද පර්වතය කියන්නේ යේසුස් වහන්සේ. ඒක අමුතුන් කියන්න ඕනේ නැහැ. මගේ ළඟ ස්ථානයක් තියෙනවා ඔයාට. මම වෙන් කරලා. එන්න. එතනට ඇවිල්ලා නිකන් ඉන්න එපා. පර්වතය පිට හිට ගන්න. ඒක උඩ හිට ගන්න. පර්වතය මත නුඹලා ගොඩනගා තිබෙන්නේ පර්වතය මත. යේසුස් වහන්සේ කතා කරලා කියනවා වැලි මත හදපු ගෙදරයි පර්වතය උඩ හදපු ගෙදරයි කියන. පර්වතය තමයි රොක්. පර්වතය තමයි යේසුස් වහන්සේ. හිට ගන්න. ඒක උන්වහන්සේ ළඟ තියෙන්නේ. ඔයා දන්නවද දෙවියන් වහන්සේගේ මහිමය අත්දකින්න ඕන නම් ඉස්සල්ලාම යට ලං වෙන්න. එයාට ලං වෙනවා නම් ඔයා ලෝකේ බැඳීම් වලින් අයින් වෙන්න. ඔයාට ලෝකේ දේවල් තියාගෙන ලෝකේ දේවල් වලට අහු වෙලා ඉඳගෙන දෙවියන් වහන්සේට ලං වෙන්න බෑ. මොකද ලෝකයේ සමග මිතුරුකම දෙවියන් වහන්සේට සතුරුකමයි. දෙවියන් වහන්සේගේ මහිමය දකින්ට අත්දකින්ට ඕනේ නම් මං කියන ඇයි ඕන වෙන්නේ කියලා. පස්සේ අන්තිමට මහිමය අත්දකින්න පිණිස ලෝකෙන් ඈත් වෙලා දෙවියන් වහන්සේට ලං වෙන්න. ලං වෙලා පර්වතයේ උඩ හිට ගන්න. යේසුස් වහන්සේ උඩ හිට ගන්න. මේ ලෝකේ දේවල් ගැන නෙමෙයි. එයා මත යැපෙන්න. දාවිද් කතා කරලා කියනවා you are the rock of my salvation. මගේ ගැලවීමේ පර්වතය ඔබයි. නිතර නිතර කතා කරනවා පර්වතය ගැන. ඉස්සලම කරන්න ඕන දේ ළඟ ස්ථානයක් තියෙනවා උන්වහන්සේ ළඟ. උන්වහන්සේ ළඟට යන්න. පර්වතය උඩ හිට ගන්න. ඊට පස්සේ දෙනවා. ඊළඟ පදේ කියවන්න. එවිට මාගේ තේජස නුඹ පසු කර යන කල මම නුඹ පර්වතයේ විවරයෙක්හි තබා මා නුඹ පසු කර යනතුරු
මාගේ අතින් නුඹ වසන්නෙමි. මං කැමති ඉංග්‍රීසියෙන් කියවලා පොඩ්ඩක් පරිවර්තනය කරලා දෙන්න. So it shall be while my glory passes by. පර්වතයේ උඩ හිට ගත්තහම තමයි ග්ලෝරි එක ඉන්නේ. වෙන විදිහෙන් කියන මොකක්ද දන්නවද? දෙවියන් වහන්සේ හා අනුකූල වෙනකොට තමයි මහිම එන්නේ. හරි මේක කියන්නේ මොකක්ද දන්නවද? When my glory passes by, මගේ මහිමය පාස් කරගෙන යනකොට that I will put you in the cleft of the rock. මම නුඹව පර්වතය ක්ලෙෆ්ට් එක කියලා කියන්නේ විවරය. ඔගොල්ලෝ දන්නවද ඒ ස්ථානයේ හොරෙව් කන්දේ පර්වතවල මම බැලුවා වටා පිටාව හැම පර්වතයකම තියෙනවා ඉඩක්. සමහර තැන්වල මිනිසුන්ට යන්න බෑ. හරි පොඩි ක්‍රැක් වෙලා පර්වතය කැඩිලා මැද්ද තියෙනවා ඉඩක් මෙහෙම. ඒක තමයි ඉස්සර කාලේ යුද්ධ කරනකොට සොල්දාදුව ගිහලා හැංගෙන්නේ. මොකද ඒ වට වෙලා ආරක්ෂාව ෆෝට්‍රස් බලකොටුවක් වගේ පර්වතේ ඒක ඇතුළට ගියාම කාටවත් අල්ලන්න බෑ. දාවිද ඒක තමයි කිව්වේ ඔයා මගේ පර්වතය, ඔයා මගේ රක්ෂස්ථානයයි. පර්වතය කියලා කිව්වේ ඒකයි. ඔය ෆෝට්‍රස් කියලා කිව්වේ ඒකයි. දැනසි කියනවා මම මගේ ග්ලෝරි එක නුඹව පසු කරගෙන යනකොට මම ඒ කියන්නේ දෙවියන් වහන්සේ නුඹව ඒ කියන්නේ මෝසස්ව ක්ලෙෆ්ට් එකට දානවා. නැතු මෝසස් ක්ලෙෆ්ට් එකට යන්න කිව්වේ නෑ. දෙවියන් වහන්සේ දාන්නේ I will put you in the cleft of the rock and will cover you with my hand while I pass by. නුඹගේ මූණට මම අත තියනවා. අත තියනවා. පසු කර ගියාම ඔයා මාව දකිනවා. Cleft of the rock. Cleft of the rock. පර්වතයේ විවරය. සැඟවෙන ස්ථානය. මා සැඟවෙන ස්ථානය. දාවිද රජතුමා කියනවා ඔබයි. උන්වහන්සේ තුල පර්වතය කියන්නේ යේසුස් වහන්සේ. ඒක උඩ තමයි අපි හිටගෙන හිටියේ. ඇතුළට යනවා. ග්ලෝරි එක එනකොට. සලමන්ගේ ගීතිකාවල දෙවනි පරිච්ඡේදය. සලමන්ගේ ගීතිකාවේ දෙවනි පරිච්ඡේදය 14. පර්වත විවරවලද උස් කඳුවල රහස් තැන්හිද සිටින මාගේ පරවිදෙන නුඹේ මුහුණ මට දකින්ටත් නුඹේ හඬ අසන්ටත් තියන්න. මක් නිසාද නුඹේ හඬ මිහිරිය නුඹේ මුහුණ ශෝභනයයි කීවේය. මේ කතා කරන්නේ ප්‍රේමවන්තයා මේ පොතේ හැටියට. නමුත් මේකෙන් අදහස් වෙන්නේ යේසුස් වහන්සේ. මේ කතා කරන්නේ සභාවට නෙමෙයි. මේ කතා කරන්නේ සභාව තුලින් ඉන්න කුඩා කණ්ඩායමට. පරවිදෙන කියලා අදහස් කරන්නේ ශුද්ධාත්මයෙන් පූර්ණ වෙච්ච කට්ටියට. පරවි නෙමෙයි dove. my dove. pigeon නෙමෙයි dove. my dove. යේසුස් වහන්සේ බෞතිස්ම වෙච්ච වෙලාවේ ශුද්ධාත්මයන් වහන්සේ ආවේ ඩව් කෙනෙක් වගේ. මගේ පරවි දෙන කොහෙද ඉන්නේ? හෝ cleft of the rock. පර්වත විවර මැද්දේ ඉන්න අයටයි මේ කතා කරන්නේ. නැතුව වෙන තැන්වල ඉන්න අයට නෙමෙයි මේ කතා කරලා කියන්නේ. පැහැදිලිව කියන පර්වත විවරය තුල සිටින මගේ පරවිදෙන මං ආසයි ඔයා කතා කරනවා නම් මට.
යේසුස් වහන්සේ කතා කරලා කියනවා මට ආසයි වගේ හඬ අහන්න. හැබැයි ඔයා ඉන්න ඕනේ කොහෙද? Cleft of the rock. මෝසස් සිටියේ එතන. මෝසස් සිටියා පර්වතයේ උඩ දෙවියන් වහන්සේ මෝසස්ව දැම්මා එතන. එතකොට තමයි ග්ලෝරි එක ආවේ. එතකොට තමයි ග්ලෝරි එක ආවේ. පර්වතය ඇතුලේ ඉන්නකොට ග්ලෝරි එක පහු කරන් මෙහෙම යනවා දෙවියන් වහන්සේ. ඇස් දෙක වහනවා මෝසස්ගේ. හැබැයි දන්නවද වැඩක්? ඒ වෙලාවේ ඉඳලා මෝසස්ගේ මූණ බැබලෙන්න ගත්තා. මෝසස්ගේ මූණෙන් ග්ලෝරි එක විහිදෙන්න ගත්තා. දෙවියන් වහන්සේගේ ස්පර්ශය ලැබිලා. දෙක කොරින්ති පොතේ කතා කරලා කියනවා පරණ ගිවිසුම මරණය ගේන ව්‍යවස්ථාව යම් කිසි විදිහකින් මහිමාන්විත වුණා. ඔයගොල්ලෝ දන්නවද මෝසස් ඊට පස්සේ කතා කරන හැම වෙලාවෙම මෝසස්ගේ මූණ වේල් එකක් දාලා වහන්න වුණා. ඇයි දන්නවද? මිනිසුන්ට මෝසස්ගේ මූණ දකින්න බෑ. එච්චර සැරයි. දිස්නය. දෙවකුරින්ති පොතේ කියනවා ඒ ගිවිසුම එහෙම මහිමයක් තිබුණා නම් ග්ලෝරි එකක් තිබුණා නම් දෙවනි ගිවිසුම ඒ දෙවියන් වහන්සේම පොළවට ඇවිල්ලා මිනිහෙක් වගේ ඇති කරගත්ත ගිවිසුම කොච්චර ග්ලෝරිෆයිඩ් වෙන්න ඕනේද? මහිමාන්විත වෙන්න ඕනේද? යෙසායා කියපු අනාවැකිය ඉෂ්ට වෙන්න නම් යෙසායාගේ අනාවැකියේ ග්ලෝරි එක එන්න නම් ඒ ග්ලෝරි එක අප තුලින් අන් අය දකින්න නම් අන්ධකාරයේ ඉන්න සෙනග ලෝකේ ඉන්න සෙනග ජනයා ඒක දකින්ට නම් ඒ ග්ලෝරි එක අප තුල එන්න නම් අපි මෝසස් සිටපු ස්ථානයේ ඉන්න ඕනේ. ස්වභාවිකව හොරෙප් කන්දේ නෙමෙයි. යේසුස් ක්‍රිස්තුස් වහන්සේ යන පර්වතය මැද්දේ අලයින් වෙලා වෙන විදිහෙන් කියනවා නම් උන්වහන්සේත් එක්ක කාලය ගත කරේ නැත්නම් උන්වහන්සේත් එක්ක කතා කරේ නැත්නම් උන්වහන්සේත් එක්ක අපි තනි වුණේ නැත්නම් සෙනගගෙන් ඈත් වෙලා උඩකට ගිහිල්ලා උන්වහන්සේත් එක්ක කතා කරේ නැත්නම් ඒකත් එක්ක ලයින් වුණ නැත්නම් උන්වහන්සේත් එක්ක මම තනි වුණේ නැත්නම් ඒ ග්ලෝරි එක එන්නේ නැහැ. ඒ ග්ලෝරි එක එන්නේ නැහැ. යෙසායා පොතේ දෙවනි පරිච්ඡේදයේ විසියක ඔබ දන්නවද මේ දේවල් සිදු වෙන්න දැන් බොහොම ආසන්නව සිටිනවා. කියවන්න. පොළව ත්‍රස්ත කරවන්ට ස්වාමින් වහන්සේ නැගිටින කල උන්වහන්සේගේ භයානක කමද උන්වහන්සේගේ මහම් තත්වයේ තේජසද ඉදිරියෙන් පර්වතවල ගුහාවලටත් කඳුවල විවරවලටත් ඇතුල් වන පිණිස මනුෂ්‍යෝ නමස්කාර කිරීමට සාදවාගත් තමුන්ගේ රිදී පිළිමිද රන් පිළිමද මීයන්ටත් වවුලන්ටත් අත්හැර දමා යන්නෝය. එතන කතා කරලා කියනවා ඉස්සෙල්ලා තියෙනවා shake when he arises to shake the earth mightily. ඒක සිංහල බයිබලේ නෑ. උන්වහන්සේ නැගිටලා පොළව සොලවන්න බලවත් ලෙස හොලවන්න උන්වහන්සේ නැගිටින වෙලාවේදී මොකද කරන්නේ? මිනිස්සයෝ තමන්ගේ හදාගත්ත නමස්කාර ක්‍රම ඔක්කොම මොනවාද? වවුලන්ටයි මීයන්ටයි දාලා කඳුවල අස්සට යනවා. යන්නේ කොහාටද? Cleft of the rock. මම ඔබට කියන්න ඒ කාලේ ඇවිල්ලා තියෙනවා. හැබැයි මේකේ කියනවා ඒ වගේ අයත් එක්ක ආශ්‍රය කරන්න එපා කියලා.
නමුත් මනුෂ්‍යයන් තමන් අදාගත්ත මෙච්චරකල් විශ්වාස කරපු මිත්‍යා විශ්වාස බොරු දේවල් මිනිස්සුන්ට වැටහෙන්න යනවා. ඇයි දන්නවද? දෙවියන් වහන්සේ හොලවන නිසා. උන්වහන්සේ හොලවනවා. උන්වහන්සේ හොලවනවා. සොලවන්ට පුළුවන් සියලු දේ උන්වහන්සේ හොලවනවා. අන්න ඒ වෙලාවේදී මිනිස්සු හොයන්න යනවා. කවුද සැබෑ වූ දෙවියෝ කියලා. අනේ වෙලාවට දෙවියන් වහන්සේගේ මහිමය දරාගෙන සිටින අය එයාට කතා කරන්න යනවා. එයාට කතා කරන්න යනවා. සියලු දෙනා පිළිගන්න එකක් නැහැ. හැබැයි කතා කරන්න යනවා. අවසාන කාලයේදී මේ කාලයේදී දෙවියන් වහන්සේ ඒ ක්‍රියාව කරමින් සිටිනවා. උන්වහන්සේ ඔබෙන් මගෙන් ඉල්ලන්නේ එක දෙයයි. ඒ මහිමය ලබන පිණිස හරි තැන ස්ථානගත වෙන්න ආත්මික තලයේ. මෝසස්ට දෙවියන් වහන්සේ කිව්වා මගේ ළඟ ස්ථානයක් තියෙනවා. ඔයා ඉන්න තැන නෙමෙයි, එන්න මගේ ළඟට. එතන තියෙනවා පර්වතය. අනේක උඩ හිට ගන්න. මම ඔයාව දානවා ඒක ඇතුළට. අන්න එතකොට මහිමය. මේ ඔක්කොම ආත්මික තේරුම් ගන්න. යේසුස් වහන්සේ අපිට උදාහරණය දුන්නේ එකයි. උන්වහන්සේ හිටියේ ස්ථානයේ. උන්වහන්සේ හිටියේ ස්ථානයේ. ඒ නිසා උන්වහන්සේ කතා කරනවා ඒ ස්ථානයේ ඉන්න අයට. යේසුස් වහන්සේ ඉන්න කියපු ස්ථානයේ ඉන්න අයට. උන්වහන්සේ කිව්වා මගෙන් තොර නුඹලාට කිසි දෙයක් කරන්න බෑ. මා නොමැතිව නුඹලාට කිසි දෙයක් කරන්න බෑ. Without me you cannot do anything. උන්වහන්සේ කිව්වේ ඒකයි. නිසා උන්වහන්සේට ලං වෙන්න. උන්වහන්සේ හා බද්ධ වෙන්න. උන්වහන්සේ තුලට යන්න. අන්න ඒ තුලට ගිය වෙලාවේ දෙවියන් වහන්සේගේ මහිමය ප්‍රකාශ වෙනවා. 2 කොරින්ති 4 වෙනි පරිච්ඡේදය. අපි මේක කියවලා අපි নমස්කාර කරන්න යනවා. 2 කොරින්ති 4 6 එසේය ජේසුස් ක්‍රිස්තුස් වහන්සේගේ මුහුණෙහි දෙවියන් වහන්සේගේ තේජස දැනගැන්ම නැමැති ආලෝකය බැබලෙන පිණිස අපගේ සිත්වල බැබළුවේ අන්ධකාරයෙන් ආලෝකය බැබලෙන්ට කීවා වූ දෙවියන් වහන්සේය. යේසුස් වහන්සේගේ මුහුණේ මෝසස්ගේ මුහුණේ මහිමයක් තිබුණා නම් ඊට වඩා මහිමයක් යේසුස් වහන්සේගේ මුහුණේ තිබුණා. දැන් ඉස්සරහට අපි දකින්ට යන්නේ අන්න ඒ මුහුණ. බලන්න බෑ, ඉරටත් වඩා සැරයි. ඇස් වලින් ගින්දර පිට වෙනවා වගේ. ඒක තමයි දෙවියන් වහන්සේගේ මහිමය, ග්ලෝරි. දැන් මේ ග්ලෝරි එක තියෙන්නේ කොහෙද? ඊළඟ පදේ කියවන්න. නමුත් ඒ බලයේ ඊතා උතුම්කම අපට නොව දෙවියන් වහන්සේට අයිතිවන පිණිස මේ වස්තුව අපි මැටි භාජනවල දරමු. මේ වස්තුව, මේ ට්‍රෙෂර් එක අපි දරනවා කොහෙද? අපේ ඇතුලේ මැටි භාජන. අපි ඇතුලේ මේක දරනවා. මොකද්ද? ඒ බලය උතුම්ව
දෙවියන් වහන්සේට අයිති දේ. ඒ තමයි ග්ලෝරි එක. දෙවියන් වහන්සේ පියාණන් වහන්සේ යේසුස් වහන්සේට දුන්නා. යේසුස් වහන්සේ අපිට දුන්නා. ඒක මහා වස්තුවක්, ට්‍රෙෂර් එකක්. ඒ ට්‍රෙෂර් එක අපි මැටි භාජනවල දරනවා. දෙවියන් වහන්සේ නැතුව, උන්වහන්සේගේ අභිමුඛය නැතුව අපිට අඩියක්වත් ඉස්සරහට යන්න බෑ. එක දවසක් ඉදිරියට යන්න බෑ උන්වහන්සේ නැතුව. මම ඔබට කියන්නම් මගේ සහෝදරයා සහෝදරිය. බොරුවට රැවටෙන්න එපා. උන්වහන්සේ නොමැතිව මේ ගමන යන්න බෑ. ඒ නිසා උන්වහන්සේගේ අභිමුඛය අප අතර නැත්තම් උන්වහන්සේගේ අභිමුඛය තුල අපි රැඳෙන්න අනිවාර්යයි. අපි රැඳෙන්න ඕනේ. ඒ අභිමුඛය අත්දකින්නකොට උන්වහන්සේගේ මහිමය අප තුල එනවා. අප තුලින් ප්‍රකාශ වෙනවා. උන්වහන්සේගේ අභිමුඛයේ රැඳෙන්නේ නැතුව, උන්වහන්සේත් එක්ක කතා නොකර, උන්වහන්සේත් එක්ක කාලය ගත නොකර මහිමය එන්නේ නැහැ. මහිමය නොමැතිව, ග්ලෝරි එක නොමැතිව උන්වහන්සේගේ සලස්ම ඉෂ්ට කරන්න බෑ. උන්වහන්සේගේ අභිමුඛය නොමැතිව තව ඉස්සරහට යන්න බෑ. එනිසා සියලු දේ අතහැරලා උන්වහන්සේත් එක්ක කාලය ගත කරන්න. ලෝකෙ විදිහට ඒක මෝඩකම. ලෝකෙ විදිහට ඒක මෝඩකම. ලෝකෙ විදිහට ඒක මෝඩකම. මේ මොන මෝඩඩක්ද? ඔක්කොම අතහැරලා මේ පිස්සු විකාර නෑ. ඒ ලෝකයට මෝඩකම. ඔගොල්ලෝ දන්නවද? කුරුසිය සුළු කරමින්, යේසුස් වහන්සේගේ දේ සුළු කරමින් තව දුරටත් සභාවේ ඉන්න බෑ. සියලු දේ අතහැර යේසුස් වහන්සේ ළඟට එන්න බැරි නම් ඔය ඇවිල්ලා වැඩකුත් නැහැ. දෙවියන් වහන්සේගේ අභිමුඛය අත්දකින්න, උන්වහන්සේත් එක්ක කාලය ගත කරන්න. මේ ලෝකේ විනාශ වෙන දේවල් අතහරින්න. මැරෙන දේවල්, මැරිච්ච දේවල් අතහැරලා ජීවමාන දේ සොයන්න. සදාකාලික ජීවනයට අයිති දේ සොයන්න. මහිමය අත්දකින්න. මොකද උන්වහන්සේගේ අභිමුඛය තුල අපිට ප්‍රීතිය තිබෙනවා. උන්වහන්සේගේ අභිමුඛය තුල අපිට සමාදානය තියෙනවා. උන්වහන්සේගේ අභිමුඛය තුල අපිට ප්‍රේමය, සියලු දේ, ශලෝම්, සමාදානය තියෙනවා. අපි එතනයි ඉන්න ඕනේ. අපි රැඳෙන්න ඕනේ ඒ අභිමුඛය තුලයි. උන්වහන්සේගේ අභිමුඛය මරියා වටහා ගත්තා. යේසුස් වහන්සේ කියනවා වඩා වැදගත් දේ මරියා තෝරගත්තා. නමුත් මාතාගේ ස්වභාවයත් අප තුළ තියෙනවා. වඩා සුදුසු දේ මරියා දැනගෙන හිටියා. උන්වහන්සේගේ අභිමුඛය අලංකාරයි. අපි නමස්කාර කරමු උන්වහන්සේට. අපි නමස්කාර කරමු උන්වහන්සේට. ඒ අභිමුඛේ මම දන්නවා උන්වහන්සේගේ අභිමුඛයේ මේ ස්ථානයේ උන්වහන්සේ නිදහස් කරලා තියෙනවා. උන්වහන්සේ කිව්වා දෙදෙනෙක් තිදෙනෙක් මාගේ නාමයෙන් රැස් වෙනවද? ඒ ස්ථානයේ උන්වහන්සේගේ අභිමුඛයේ තියෙනවා. උන්වහන්සේ ඉන්නවා කියලා. මේ ස්ථානයේ උන්වහන්සේ ඉන්නවා. ඔයා ඉන්න තැන යේසුස් වහන්සේ ඉන්නවා. ඔයා ඉන්නේ ගෙදර කොහෙද? ඒ ස්ථානයේ උන්වහන්සේ ඉන්නවා. උන්වහන්සේගේ අභිමුඛය ඔයා ඉන්න තැන තියෙනවා. අත්දකින්නේ අභිමුඛය. අපි ඇස් දෙක වහගෙන
උන්වහන්සේගේ මුහුණ සොයමු. මේ ලෝකෙන් අපි වෙන් වෙලා ඈත් වෙලා උන්වහන්සේගේ මුහුණ සොයමු. ඒ අවිමුඛය තුල අපි රැඳෙමු. මේ ගීතිකාව ගායනාත් කරන අතරතුර මං ඉල්ලන ඔයගලන්ට ඇස් දෙක වහගෙන උන්වහන්සේගේ මුහුණ සොයන්න. දාවිද් කිව්වා වගේ ස්වාමිනී ඔබ වහන්සේ මට කිව්වහම ඔබ වහන්සේගේ මුහුණ සොයන්න කියලා. මගේ සිත කිව්වා ඔව් ස්වාමිනී මම ඔබ වහන්සේගේ මුහුණ සොයනවා. ගායනා කරමු මේ ගීතය. ගායනා කරන අතර සොයන්න උන්වහන්සේගේ මුහුණ. සොයන්න උන්වහන්සේගේ මුහුණ. කියන්න ස්වාමිනී දාවිද් කිව්වා වගේ සංගවන්ට එපා මගෙන් ඔබ වහන්සේගේ මුහුණ. මක්නිසාද ඔබ වහන්සේගේ අභිමුඛයේ බලය, ප්‍රීතිය, සමාදානය තියෙනවා. මා බලවන්තයි දෙවිදේ ඔබගේ අභිමුඛයේ සමිදේ මා යේසුනි ඔබගේ අභිමුඛයේ මා ප්‍රීතිය පිරිතිදේ ඔබේ මුව සොයමින් ස්පර්ශය ලබමින් ඔබ පාමුල වැටමින් ඔබගේ අභිමුඛයේ මා බලවන්තයි දෙවිදේ ඔබගේ අභිමුඛයේ සමිදේ මා යේසුනි ඔබගේ අභිමුඛයේ මා ප්‍රීතිය පිරිතිදේ ඔබේ මුව සොයමින් ස්පර්ශය ලබමින් ඔබ පාමුල වැටෙමින් ඔබගේ අභිමුඛයේ රුදු ජල කඳකට සිකල් සමිදේ පාතබනෙමි පර්වතයේ සතවනි ඔබේ තුරුලේ නොදැවෙන ලෙස ගින්න සිදා දෙවිදේ ඔබගේ අභිමුඛයේ ඔබගේ අභිමුඛයේ මා බලවන්තයි දෙවිදේ ඔබගේ අභිමුඛයේ සමිදේ මා යේසුනේ ඔබගේ අභිමුඛයේ මා ප්‍රීතිය පිරිතිදේ ඔබේ මුව සොයමින් ස්පර්ශය ලබමින් ඔබ පාමුල වැටෙමින් ඔබගේ අභිමුඛයේ අසෙනි ඔබ රුධිරෙන් හසු නොවෙනා ලෙස නපුරට කිසි ලෙසේ සංගවෙන් මාව පිටුරුවේ පාපේ ගම අදුරෙන් වෙන්වීන් නම්මා සමකල් දෙවිදේ ඔබගේ අභිමුඛයේ ඔබගේ අභිමුඛයේ මා බලවන්තයි දෙවිදේ ඔබගේ අභිමුඛයේ සමිදේ මා යේසුනේ ඔබගේ අභිමුඛයේ
මා ප්‍රීතිය පිරිතිබේ ඔබේ මුව සොයමින් ස්පර්ශය ලබමින් ඔබ පාමුල වැටෙමින් ඔබගේ අභිමුඛයේ මා බලවන්තයි දෙවිඳේ ඔබගේ අභිමුඛයේ සමිදේ මා යේසුනේ ඔබගේ අභිමුඛයේ මා ප්‍රීතිය පිරිතිබේ ඔබේ මුව සොයමින් ස්පර්ශය ලබමින් ඔබ පාමුල වැටෙමින් ඔබගේ අභිමුඛයේ යට නුවණා විලසේ රුතු ජල කඳකට මා කිසිකල් සමිදේ පාතබනෙමි පර්වත මැත්තේ සැඟවුණි ඔබ තුරුලේ නොදැවෙන ලෙසකින්නේ කිසිදා දෙවිඳේ ඔබගේ අභිමුඛයේ ඔබගේ අභිමුඛයේ මා බලවන්තයි දෙවිඳේ ඔබගේ අභිමුඛයේ සමිදේ මා යේසුනේ ඔබගේ අභිමුඛයේ මා ප්‍රීතිය පිරිතිබේ ඔබේ මුව සොයමින් ස්පර්ශය ලබමින් ඔබ පාමුල වැටෙමින් ඔබගේ අභිමුඛයේ මා බලවන්තයි දෙවිඳේ ඔබගේ අභිමුඛයේ සමිදේ මා යේසුනේ ඔබගේ අභිමුඛයේ මා ප්‍රීතිය පිරිතිබේ ඔබේ මුව සොයමින් ස්පර්ශය ලබමින් ඔබ පාමුල වැටෙමින් ඔබගේ අභිමුඛයේ වැසෙන ඔබ රුධිරෙන් හසු නොවනා ලෙස නපුරට කිසි විලසේ සැඟවෙන්නම් මා ඔබ තුරුලේ පාපේ ගන අදුරෙන් වෙන්වීන්නම් මා සමකල් දෙවිඳේ ඔබගේ අභිමුඛයේ ඔබගේ අභිමුඛයේ මා බලවන්තයි දෙවිඳේ ඔබගේ අභිමුඛයේ සමිදේ මා යේසුනේ ඔබගේ අභිමුඛයේ මා ප්‍රීතිය පිරිතිබේ ඔබේ මුව සොයමින් ස්පර්ශය ලබමින් ඔබ පාමුල වැටෙමින් ඔබගේ අභිමුඛයේ ඔබගේ අභිමුඛයේ ඔබගේ අභිමුඛයේ ස්වාමිනී පර්වතය තුල මා සංගවෙන්නම් ස්වාමිනී හාලෙලූයා ස්වාමිනේ ස්පර්ශය ලබන පිණිස ඔබේ ස්වභාවය දකින්න පිණිස ස්වාමිනී රැඳෙන්නම් ඔබ තුල සමදා ස්වාමිනී හාලෙලූයා ස්වාමිනී ඔබගේ අභිමුඛයේ මා බලවන්තයි දෙවිඳේ ඔබගේ අභිමුඛයේ
මුඛයේ සමිදේම යේසුනි ඔබගේ අභිමුඛයේ මා ප්‍රීතිය පිරිතිබේ ඔබේ මුව සොයමින් ස්පර්ශය ලබමින් ඔබ පාමුල වැටෙමින් ඔබගේ අභිමුඛයේ යට නොවනා විලසේ රුදු ජල කඳකට මා කෙසේකල් සමීපේ පාතබනෙමි පර්වත මැත්තේ සැඟවෙමි ඔබේ තුරුලේ මුදැවෙන ලෙසකින්නේ කිසිදා දෙවිදේ ඔබගේ අභිමුඛයේ ඔබගේ අභිමුඛයේ මා බලවන්තයි දෙවිදේ ඔබගේ අභිමුඛයේ සමිදේම යේසුනේ ඔබගේ අභිමුඛයේ මා ප්‍රීතිය පිරිතිබේ ඔබේ මුව සොයමින් ස්පර්ශය ලබමින් ඔබ පාමුල වැටෙමින් ඔබගේ අභිමුඛයේ ඔබගේ අභිමුඛයේ ඔබගේ අභිමුඛයේ ඔබගේ අභිමුඛයේ ස්වාමිනී ඒ ශුද්ධ මණ්ඩපය ස්වාමින ඔබගේ මහිමෙන් පිරුණු තැන ස්වාමින ඔබගේ මුහුණ ස්වාමින අපි සොයනවා ස්වාමිනී ඒ ස්පර්ශය ඔබ වහන්සේගේ හඬ ස්වාමිනී අසන්න පිණිස හාලෙලූයා හාලෙලූයා ස්වාමිනී මා ඇතුල් වෙනවා ඒ ශුද්ධ මණ්ඩපයට ස්වාමිනී අතිශුද්ධ ස්ථානයට ඇතුල් වෙනවා ස්වාමිනී හාලෙලූයා ගෞරවය වේවා ස්වාමිනී මහිමය වේවා ප්‍රශංසා වේවා හාලෙලූයා ප්‍රශංසා වේවා